ගෙවත්ත. ඔබේ ගෙවත්ත පිළිබඳව කතා කෙරෙන ගෙවතු වගා අත්වල. අයිපොවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔබ සැමටම. ඉතින් අදත් අපි ගෙවත්තෙන් ඔබ හමුවන්නටයි මේ සූදානම් වෙන්නේ. අපි ගෙවත්තට ඇඳලා නිතරම කියන දෙයක් තමයි අත සොලවන්න කියන එක, කට සොලවන්න නම්. බිම අතගාලා එක පැලයක් හරි රෝපණය කරන්න කියන එක. තමුන්ගේ පෝෂණයට, තමුන්ගේ හොඳ පෝෂණයක් තමුන්ගේ පවුලට ලබා ගන්න, තමුන්ගේ ගෙවත්තේ එක පැලයක් හරි වගා කරන්න කියන එක අපි ගෙවත්තේ රැඳිලා ඔබට කියන දෙයක්. මේ වර්තමාන තත්ත්වය වෙනකොට අපිට ආර්ථික අර්බුදයකට මුහුණ පාන්නට සිදු වෙලා තිබෙනවා. එළවලු මිල ගණන් බැලුවත් හැමදේම මිල ගණන් බැලුවත් ඉහළ මට්ටමක තියෙන්නේ. ඉතින් එහෙමනම් අපිට පුළුවන් පමණින් අපේ ගෙවත්ත නිවසවට වටපිටාව ප්‍රයෝජනට අරගෙන අපි මේ අපිට අවශ්‍ය කරන එළවලු භෝග ටික, පළතුරු ටික අපි හදාගන්නේ කොහොමද කියලා අද අපි ගෙවත්තෙන් කතා බහ කරමු. කොහොමද අපේ පුංචි ඉඩකඩ අපි එහෙමනම් ඉඩක් වෙන් කරන්නේ, කොහොමද මේක සැලසුම් සහගත කරගන්නේ කියලත් අද අපි අවධානය යොමු කරමු. ඔබ දැනුවත් කරනවා රත්මලාන කෘෂි තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරී රසාංගිකා මහත්මිය. ඒ වගේම ඔබට ඇරයුම් කරනවා අපි අපිත් එක්ක එකතු වන්නට කියලා 268යි 24යි 11 268යි 94යි 28 අපේ දුරකථන අංක. 268යි 24යි 11 268යි 94යි 28 දුරකථන අංක. ඒ වගේම ඔබට පුළුවන් ස්වදේශීය සේවා මුහුණු පොත ඔස්සේත් ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වන්නට මේ ගෙවත්ත වැඩසටහන නරඹන්නට, නැවත නැවත මේ තොරතුරු පිළිබඳව ඔබට අලුත් වන්නට පුළුවන්. ඒ වගේම ස්වදේශීය සේවය YouTube channel එකෙනුත් ඔබට මේ වැඩසටහන නරඹන්නට පුළුවන් කමක් තිබෙනවා. හොඳයි රසාංගිකා මහත්මිය, අපි කතා කරන මේ වර්තමාන තත්ත්වයත් එක්ක අපි කොහොමද අපේ ගෙවත්ත ඉඩකඩ ලබා දෙන්නේ? මේ කාලයේ අතරතුරේදී ගෙවතු වගාවක යොමු වෙන එක කොයිතරම් දුරට වැදගත් වෙනවද? අපි දන්නවා සුලේඛ මහත්මිය, මේ කාලේ අපි වෙළඳපොළට ගියාම එළවලු, පළතුරු සෑම දෙයකම මිල ඉහළ. ඉතින් මෙන්න මේ මිල ඉහළ යාමත් එක්ක අපි අනිවාර්යයෙන්ම මේ අපේ ගෙවතු වගාව වැඩි දියුණු කරගත යුතුම වෙනවා. නැත්නම් අපේ පෝෂණ අවශ්‍යතාවය සපුරගන්න අපහසුයි. අන්න ඒ නිසා අපි පුළුවන් තරම් අපේ මේ පෝෂණය රැක ගන්න, අපි මේ පෝෂණ අවශ්‍යතාවය සපුරගන්න අපි අනිවාර්යයෙන්ම අපේ මේ ගෙවතු වගාව සිදු කළ යුතුමයි. ඉතින් කොහොමද බලන්න ඕන අපි මේ ගෙවතු වගාව සිදු කරන්නේ? මොකද අපි ගෙවතු වගාව කරන්න කිව්වට එහෙම කරන්න බෑ. මොකද ඒ පවතින ඉඩ කඩ අනුව අපි ගෙවත්ත සැලසුම් කරගත යුතුම වෙනවා. අපි දන්නවා අපි විවිධ ප්‍රදේශවල ජීවත් වෙන කණ්ඩායම් ඉන්නවා. නාගරික ප්‍රදේශවල, ග්‍රාමීය ප්‍රදේශවල, අර්ධ නාගරික ප්‍රදේශවල. එතකොට මේ ග්‍රාමීය ප්‍රදේශයක කෙනෙක් ගෙවත්තක් වගා කරන ආකාරයට නෙමෙයි අපිට මේ නාගරික ප්‍රදේශයක ඉන්න කෙනෙකුට ගෙවත්තක් සැලසුම් කරගන්න වෙන්නේ. මොකද එයාට ඒ ගෙවත්තේ පවතින ඉඩකඩ හැම වෙලෙම සීමිතයි. මෙන්න මේ සීමිත ඉඩේ එතකොට අපේ ආහාර අවශ්‍යතාවය සපුර ගන්න අපි කොයි විදිහටද මේ ගෙවත්ත සැලසුම් කරන්නේ? එතකොට අපි හොඳාකාරවම දන්නවා නාගරික ප්‍රදේශයක ජීවත් වෙන අපිට තියෙන්නේ තිරස් වගා බිම නෙමේ, සිරස් වගා භූමිය. මෙන්න මේ සිරස් වගා භූමියේ එහෙනම් අපි කොහොමද වගා කරන්නේ? එතකොට සිරසට පවතින ඉඩ උපරිම වශයෙන් ප්‍රයෝජනයට අරගෙන අපේ පවුලේ ආහාර අවශ්‍යතාවය අපි සපුරගන්නේ කොහොමද කියලා බලමු. ඒ වගේම ග්‍රාමීය ප්‍රදේශවල ගත්තහම විශාල භූමි ප්‍රමාණයක් තියෙනවා. දැනටමත් ග්‍රාමීය ප්‍රදේශවල වගාවක් නොමැති භූමි ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ භූමි හැම බින් අඟලකම අපි වගා කළ යුතු වෙනවා. වගා කරොත් විතරයි අපිට මෙන්න මේ ඉස්සරහා පවතින මේ ආර්ථික අර්බුදයට විසඳුමක් ලැබෙන්නේ. මොකද අපේ මූලික අවශ්‍යතාවයක් තමයි මේ ආහාර කියන එක. මේ ආහාර තිබුණොත් විතරයි අපිට ඉතිරි ටික අපේ ඉතිරි අවශ්‍යතා සපුර ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ ආහාර අවශ්‍යතාවයේ සපුර ගන්න එක අපි කාටවත් බාර දීලා හරියන්නේ. අපේ ආහාර අවශ්‍යතාවය අපිම සපුර ගන්න වැඩපිළිවෙලක් සකස් කළ යුතු වෙනවා.
ඉතින් මේ සඳහා අපි සෑහෙන්න උනන්දු විය යුතුයි. අපිට අපේ ළඟට ආහාර ලැබෙන්නේ නැහැ. අපි එහෙනම් ආහාර අපිම නිපදවාගත යුතු වෙනවා. ඉතින් මෙන්න මේ ආහාර නිපදවන්නේ කොහොමද කියන එක තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට ගෙවත්තට විවිධ භෝග ටිකක් එකතු කරගන්න පුළුවන්. අපි එළවලු පළතුරු පලා වර්ග ඖෂධ ටික කුළුබඩු භෝග ටික මේ අල වර්ග ටික මේ හැමතේම අපිට ගෙවත්තට යම්තක් ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්කම තිබෙනවා. රසාංගික මහත්මිය අපිට මේ විශාල ප්‍රමාණයේ ගෙවත්තක් තියෙන කෙනෙකුට නම් මේකේ ගැටලුවක් නොවෙන්න පුළුවන්. නමුත් ඉඩකඩ සීමා සහිත කෙනෙකුට නාගරික වෙන කෙනෙකුට තට්ටු නිවාසයක ජීවත් වෙනකොට මේ සිරස් ඉඩකඩ තමයි ප්‍රයෝජනට ගන්න වෙන්නේ. සිරස් ඉඩකඩ කියලා කිව්වම ඔබට ගැටලුවක් වෙන්න පුළුවන්. මේ සිරස් ඉඩකඩ කියලා අපි කියන්නේ මොකක්ද කියන එක. භූමිය ප්‍රයෝජනට ගන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා නාගරික බවත් එක්ක. ඉඩකඩ සීමිත වීමත් එක්ක. ඒතර භූමියත් සීමිත වෙනවා. එහෙමනම් ක්‍රම අපට හඳුන ගන්නට ඕන වෙනවා. සිරස් අවකාශය ප්‍රයෝජනට අරගන්නේ කොහොමද කියන එක. අපි මේ පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරමු. සිරස් අවකාශය ඉහළට තියෙන අවකාශනේ. එතකොට අපි බලන්න ඕන අපේ ගෙවත්තේ අපි වගා කළ යුතු භෝග මොනවද කියලා. අපේ ආහාර අවශ්‍යතාවය සපුර ගන්න නම් අපිට වගා කරන්න දැන් කඩිනමින් අපේ ආහාර අවශ්‍යතාවය සපුර ගන්න අවශ්‍ය නම් අපි වගා කළ යුතු වෙන්නෙම කෙටි කාලීන භෝග වර්ග. එතකොට අපිට පුළුවන් එළවලු වගා කරන්න. එතකොට මෙන්න මේ එළවලු වර්ග වගා කරනකොට අපි දන්නවා මේ එළවලු වර්ගවලත් තියෙනවා පන්දලම් භෝග සහ සාමාන්‍ය අපි වගා කරන බණ්ඩක්කා, වම්බටු, මිරිස් වගේ භෝග වර්ග. එතකොට මෙන්න මේ බණ්ඩක්කා, මිරිස්, ඒ වගේම තක්කාලි වගේ භෝග අපිට පුළුවන් බඳුන් වල වගා කරන්න. එතකොට බඳුන් වල කිව්වහම බඳුන් වර්ග ගොඩක් තියෙනවා. අපි දන්නවා අපිට පහසුවෙන්ම සපය ගන්න පුළුවන් බඳුනක් තමයි මේ කිලෝ 10 5 හාල් මලු. ඒක අපිට පහසුවෙන්ම සපය ගන්න පුළුවන්. ඊට අමතරව අපි දන්නවා වෙළඳ පොලේ අපිට මිලදී ගන්න පුළුවන් මල් පෝච්චි වර්ග. එතකොට විවිධ මල් පෝච්චි වර්ග එල්ලන්න පුළුවන්. එල්ලෙන මල් පෝච්චි, ඊට පස්සේ බිම තියෙන මල් පෝච්චි, ඊට පස්සේ එක පිට තියෙන මල් පෝච්චි, එක උඩ වගේ තියෙන මල් පෝච්චි වර්ග. දැන් වෙළඳ පොලේ විවිධ මල් පෝච්චි වර්ග තියෙනවා. මෙන්න මේ මල් පෝච්චි භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ ඉවත දමන හාල් මලු භාවිතා කරන්න පුළුවන්. මේ අපි එතකොට අපි දන්නවා දැන් මේ වැහිපීලි පවා අපි දැන් ඉවත දමන වැහිපීලි තියෙනවා. මෙන්න මේ වැහිපීලි භාවිතා කරන්න පුළුවන්. එතකොට ටිකක් ලොකු පෝර මලු තියෙනවා නම් අපේ මේ ආහාර සුරක්ෂිතතාවයට වැදගත් වෙන්න අපිට අල බතල මඤ්ඤොක්කයින් දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් කිලෝ 50 වගේ තියෙන හාල් මලු වල නැත්නම් පොලිසෙක් කවරවල. රසංගික මහත්මිය මේ අපිට තියෙන ගැටලුවක් මේ ප්ලාස්ටික් ප්‍රශ්නේ. මෙතනදී අර මෙගා බෝතල් ටික අපිට පලා ටිකක් හදාගන්න පුළුවන්කම තිබෙනවා නේද? ඇත්තටම මෙගා බෝතල් අපි දන්නවා සිරස් 8ටත් සකස් කරගන්න පුළුවන්. ඒ වගේම තිරස් 8ටත් සකස් කරගන්න පුළුවන්. මෙගා බෝතලේ තිරස් 8ට ගත්තනම් අපි ඒකේ භෝගේ හිටවන්න පුළුවන් ආකාරයට මේ අපි ඒකේ කොටසක් ඉවත් කරගන්න ඕන. ඉවත් කරගෙන මෙන්න මේ මෙගා බෝතලේට පුරවන මාධ්‍ය හරි වැදගත්. එතකොට අපි කියන්නේ මේකට පුරවන්න ඕන අනිවාර්යයෙන්ම පස් විතරක් පුරවල මදි. අනිවාර්යයෙන්ම අපි මේ පුරවන මාධ්‍ය විදිහට සකස් කරනකොට පස්, කොම්පෝස්, ගොම පොහොර වගේ මෙන්න මේ සියල්ලම එකතු කරලා හදාගත්ත හොඳ මිශ්‍රණයක් තමයි පිරවීම සිදු කළ යුතු. රසංගික මහත්මිය අපි මේක පිළිවෙලට අපි කියමු කොහොමද අපිට සිරස් අවකාශයේ ප්‍රයෝජනට අරගෙන විවිධ වගාවන් කරන්නේ. ඒ වගේම පස් මාධ්‍ය හදාගන්න කොහොමද මේ විවිධ ආරුක්කු හදාගන්නේ කොහොමද කියලාත් අපි පැහැදිලි කිරීමක් කරමු. අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා 268යි 24යි 11 268යි 94යි 28 අපේ දුරකථන අංක ඔබට අවස්ථාව ලබා දෙනවා. හෙලෝ. කතා කරන්න මහත්මිය. මම මේ තක්කාලි ගස් හිටවලා තියෙනවා, බටු ගස් එහෙම හිටවලා තියෙනවා. හරියට ඒ වුණාට ඒ එකකවත් ගෙඩි එන්නේ මල විතරක් එනවා. මල් හරියට හැදිලා මල හැලිලා යනවා. එතකොට කඩුවනෝද ගහක් තියෙනවා, ගස් දෙකක් හිටවලා තියෙනවා. ලොකුවට ගස් හැදෙනවා, මල එනවා, ගෙඩි නෑ. තක්කාලි ගහ අඩි 7ක් විතර උසයි දැනට. මල් පිරීලා තියෙනවා, ගෙඩි එකක්වත් නැහැ. ඉතින් මොකද්ද ඒකට කරන්නේ කියලා දැනගන්න. මේ කිව්වා තක්කාලි සහ වම්බටු ගස් තියෙනවා කියලා. මෙන්න මේ තක්කාලි සහ වම්බටු ගස් වල මේ දිනවල පොඩි ගැටලුවක් වෙලා තියෙන්නේ. මේ මල් වර්ෂාව අධික
අධික නිසා මේ මල් සේදී යාමක් දක්නට ලැබෙනවා. ඒ හින්දා මල් හැලීමක් අපිට දක්නට ලැබෙනවා. නමුත් ඔබතුමිය පුළුවන් තරම් මේ ශාකවලට කාබනික පොහොර එකතු කරන්න. කාබනික පොහොර එකතු කරන්න. එතකොට ඉක්මනින්ම ඔබතුමියට අස්වැන්නක් ගන්න පුළුවන්. ඒ වගේම ඔබතුමිය සඳහන් කරා කටු අනෝද ගහක් තියෙනවා. ඒකේ මල් විතරයි ගෙඩි නෑ කියලා. උත්තරම මේ කටු අනෝදවල අපි දැන් කෘත්‍රිමව පරාගණය කිරීමක් සිදු කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒකට මම පැහැදිලි කරන්නම් මේ කෘත්‍රිමව කොහොමද මේ පරාගණය කරන්න කියලා. කටු අනෝද ගහේ මල් වර්ග දෙකක් තියෙනවා. ගැහැණු සහ පිරිමි කියලා මල් වර්ග දෙකක් තියෙනවා. එතකොට ගොඩාක් මෙන්න මේ පිරිමි මල පිපෙන්නේ සවස් කාලයේදී. ඒ වගේම ගැහැණු මල පිපෙන්නේ උදේ කාලයේදී. එතකොට මෙන්න මේ සවස් කාලයේදී පිපෙන මල අපිට පහුවෙනිදා උදේ වෙනකොට දකින්න හම්බෙන්නේ පෙති හැලිලා. එතකොට පෙති හැලිලා ගහ යට ගොඩ පෙති හැලිලා තියෙනවා අපි දකිනවා. ඊට පස්සේ උදේ කාලයේදී පිපෙනවා අර ගැහැණු මල. එතකොට අපි කරන්න ඕනේ මේ අපි දැන් උදේ කාලයේදී අපේ කටු අනෝද ගහ ළඟට ගියාම දකින්න හම්බෙනවා පෙති හැලිච්ච මලක් සහ පිපීගෙන එන මලක්. එතකොට අපි කරන්න ඕනේ අර පෙති හැලිලා තියෙන මලේ පරාග අරගන්න ඕන. මේක අපිට පුළුවන් පින්සලක් භාවිතා කරලා ගන්න. නැත්නම් අපිට පුළුවන් කොටන් බටන් එකක් භාවිතා කරන්න. එතකොට පෙති හැලිච්ච මල් ටික ඕනනම් අපිට පුළුවන් කඩන්න. කඩලා ඒ ටික අරගෙන ඒකේ අපි දන්නවා අර පරාග තියෙනවා. මෙන්න මේ පරාග අර පින්සලක හරි කොටන් බටන් එකේ හරි ගා ගන්න ඕන. ගාලා ඉවර වෙලා උදේ 9ත් 10ත් වගේ වෙනකොට අර ගැහැණු මල පිපීගෙන එනවා. මෙන්න මේ මල පිපිලා ඉවර වෙනකන් අපි ඉන්නේ නැහැ. ඒකයි මම වෙලාව සඳහන් කරේ උදේ 9 10 අතර කාලපරාසයේදී මේ මල පිපීගෙන තමයි එන්නේ. මේ පිපීගෙන එනකොට පළවෙනි පෙති ටික විවෘත වෙලා දෙවෙනි පෙති ටික යන්තම් විවෘත වෙන්නේ. අන්නේ යන්තම් විවෘත වෙන අවස්ථාවේදී අපේ අර පින්සලේ හරි කොටන් බටන් එකේ හරි තවරගත්ත පරාග ටික අර මල ඇතුලේ පොඩි සිදුර තුලින් ඇතුල් කරලා ඒ මලේ තවරන්න ඕන. අර ගැහැණු මල තුල මේ ගාන්න ඕන. ඒ ගානකට තමයි අර පරාගණය කෘත්‍රිමව සිදු වෙන්නේ. ඊට පස්සේ එහෙම කරාට පස්සේ ඔබතුමියට හොඳ කටු අනෝද ගෙඩියක් ලබා ගන්න පුළුවන්. එතකොට මේක ඉස්සර අපි මෙහෙම කෘත්‍රිමව කරේ නැහැ. ස්වභාවික කෘමිනියෙක් මගින් තමයි මේ පරාගණය සිදු වුනේ. නමුත් දැන් අර ඒ කෘමීන් විනාශ වෙලා තියෙන නිසා අපිට මෙන්න මේක කෘත්‍රිමව කරන්න සිදු වෙලා තියෙනවා. හොඳයි අපිට තවත් දුරකථන එමුතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. 268 24 11 268 94 28 අපේ දුරකථන අංක. ඔබට අවස්ථාව. අයිබෝන් නෑගලින් හේමලතා කතා කරන්නේ. මට දැනගන්න ඕනේ කැරට් සමන් කරලා පැලගලෝලා හිටවන්න පුළුවන්ද? ඒ ඇරුණුකොට අපිට ඇට වර්ග ලබා ගන්න ක්‍රමයක් නැහැ. අපිට AI කෙනෙක්වත් කුපනිස කෙනෙක්වත් එන්නේ නැහැ අපේ මේ අපේ ගෙවල් පැත්තට. නාගරික නිසා වෙන්න ඇති සමහර විට. පදිංචි ප්‍රදේශයේ මහත්මිය කුරුණෑගල මුහන්දිරා වීරතුංග මාවත. හොඳයි අපි මේ ගැටළු දෙකට පිළිතුරු ලබා දෙමු. පළවෙනි ගැටලුවනේ මේ කැරට් තවන් කරලා පැල ගලවලා හිටවන්න පුළුවන්ද? ඔබතුමිය දන්නවා කැරට් කියන්නේ අලයක් තියෙන ඒ කියන්නේ මේ අල බහින ශාකයක්. එතකොට මේකේ මේ මුල තමයි මේ අලයක් බවට පත් වෙන්නේ. අපිට කැරට් තවන් කරලා හිටවන්න බෑ. මොකද කැරට් වල ඒ මුල කැඩුනට පස්සේ අපි දැන් තවානේ ඉඳලා ගෙනල්ලා මුල කැඩුනට පස්සේ ආයි හැදෙන්නේ නැහැ. හැදුනත් අර අලයක් කැරට් අලයක් බහින්නේ නැහැ. ඒ නිසා ඔබතුමිය අනිවාර්යයෙන්ම කැරට් තවන් කරන්න එපා. පාත්ති සකස් කරලා
පාත්තිවලට කැරට් බීජ යෙදීම සිදු කරන්න ඕන. එතකොට මේ කැරට් බීජ ඔබතුමිය දැකලා ඇති සූදුරු ඇට වගේ පොඩි ඇට මෙන්න මේ පාත්ති සකස් කරලා පාත්තිවල දික් අතට නෙමේ හරස් අතට අපි මේ කැරට් බීජ යෙදීම සිදු කරනවා. එතකොට මේ කැරට් බීජ යොදනකොට අර පොඩි ඇටින්දා අපේ අතින් ගොඩක් වැටෙනවා එක තැනට. ඉතින් අපි ඒක පුළුවන් තරම් පාලනය කරලා ටිකක් දුරින් මේ කැරට් බීජ යෙදීම සිදු කරන්න ඕන. ඊට පස්සේ මේ කැරට් පොඩි පැල හැදුනහම මේ පැල අපි කොච්චර කරත් අර ළඟ අපේ අතින් බීජ වැටිලා තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ සති 2ක් විතර ගියාට පස්සේ මේ පැල තුනී කිරීමක් සිදු කරනවා. තුනී කරනවා කියන්නේ වැඩි පැල ගලවලා ඉවත් කරනවා. ඊට පස්සේ ආයි සති 2කින් ඉවත් කරනවා. ආයි සති 4ක් විතර ගියාට පස්සේ ආයි නැවත අපිට තේරෙනවා මේ පැල ළඟ වැඩි කියලා. එතකොට අපි ආයි කරන්නේ අර වැඩි පැල ගලවලා ඉවත් කරලා පැල දෙකක් අතර හොඳ සුදුසු පරතරයක් සකස් කරගන්නවා. එහෙම සකස් කරගත්තොත් මුළුවන් අපිට අර කැරට් වලට හොඳට පස් ලං කරලා හොඳට කැරට් ශාකය හදා ගන්න. එතකොට අර වැඩියෙන් ගලවන අපි වැඩි පැල ගලවලා ඉවත් කරනවානේ, පැල තුනී කරනවානේ. අන්නේ අවස්ථාව ඉවත් වෙන මේ වැඩි පැල අපිට පුළුවන් රසයට ලුණු මිරිසක් සලාදයක් හදා ගන්න. ඒව අයින් කරන්න එපා. ඒවත් අපිට අපේ ආහාරය සඳහා භාවිතා කරන්න පුළුවන්. හොඳයි, මේ ඇට වර්ග ලබා ගන්න විදිහක් නැහැ කියනවා කුරුණෑගලයි පදිංචිය. සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙන්නේ අපි ගාවට දෙයක් ගෙනත් දුන්නොත් අපි වගා කරන්න. මිස් දැන් ඔබතුමියට මම කියන්නේ දැන් එහෙම හරියන්නේ අපි තාක්ෂණේ හොයාගෙන ගිහිල්ලා අපි බීජ හොයාගෙන ගිහිල්ලා වගා කරන්න කාලය ලැබිලා තියෙනවා. මොකද අපේ ආහාර අවශ්‍යතාවය කවුරුවත් සපයලා දෙනකන් අපි බලන් ඉන්න අරකයි. අපිටයි ආහාර අවශ්‍ය. එහෙනම් අපි දැන් අපේ වගාවට යොමු වෙන්න ඕන. එහෙනම් අපි බීජ හොයාගෙන තාක්ෂණේ හොයාගෙන ගිහිල්ලා කොහොම හරි අපි වගා කළ යුතු කාලය ලැබිලා අපිට අවශ්‍ය කරන බීජ ටික අපිම හදාගන්නේ කොහොමද කියන එක රසාංගිකා මහත්මිය අවගාවක් කරලා මොන වගේ කරල් තෝරගෙන ඒ ගැන කෙටි පැහැදිලි කිරීමක් කරමු. ඔව්. අපිට මූලිකව අපි බීජ අපි වෙළඳ පොලෙන් මිලදී ගන්නවා. ඊළඟට අපිට අවශ්‍ය බීජ අපිම නිපදවා ගත යුතු වෙනවා. අපි දන්නවා බණ්ඩක්ක, වම්බටු, මිරිස් මේ බීජ අපිට පහසුවෙන්ම සකස් කරගන්න පුළුවන්. බණ්ඩක්ක වුණත් පළවෙනි වාරය අස්සෙන නෙමෙයි දෙවෙනි වාරේ තුන්වෙනි වාරේ නැස්සෙන්නේ අපි හොඳ කරලක් තෝරගන්නවා. තෝරගෙන ඒක අපි වෙන් කරලා කපන්න නැතුව තියාගන්නවා. තියාගෙන මේක හොඳට වේලුණාට පස්සේ අපිට පුළුවන් අපේ බණ්ඩක්ක බීජ ටික හදාගන්න. වම්බටුත් ඒ වගේ, මිරිසුත් ඒ වගේ. මේ බීජ අපිටම සකස් කරන්න පුළුවන්. හොඳයි, අපිට තවත් දුරකථන නැමතුමක් තිබෙනවා 268 24 11 268 94 28 අපේ දුරකථන අංක ඔබට අවස්ථාව ලබා දෙනවා. හෙලෝ, මම මේ ප්‍රමෝද කියලා කෙනෙක් නාරාමලින් කතා කරන්නේ. මට දැනගන්න පුළුවන්ද මේ මාළු කුළු සහ හකුරු කලවම් කරලා හදන බියර පොහොරක් තියෙනවා. ඒක මේ පත්‍රවලට ඒ වගේම මුලට ඒ වගේම එක ක්‍රමී විකර්ෂකයක් හැටියට වාගේ විවිධ පරිමාණයෙන් ඒක පාවිච්චි කරන්න පුළුවන් කියලා මේ අදහසක් තියෙනවා. ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඒක කොහොමද පැලවලට ප්‍රායෝගිකව යොදන්නේ සහ ඒකේ ප්‍රතිඵලදායක තත්ත්වය කොහොමද දැනට ගොවින් ලබා ගන්න කියලා. අනිත් ප්‍රශ්නේ තමයි සාමාන්‍යයෙන් මේ කාබනික පොහොර අපි හදා ගන්නකොට ඒකට මේ මම දැකලා තියෙන ගොඩක් කට්ටිය මේ වැලි යම් ප්‍රමාණයක් කලවම් කරනවා. මේකේ අරමුණ කොමක්ද? ඒක කොයි වගේ ප්‍රතිශතයක් වගේ එකතු කරන්න ඕනද? කියන එක මගේ දෙවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ මේ බිම්මල් වගාව ගෘහස්ථව කරගන්නවා නම් ඒක මොකද ප්‍රෝටීන් අධික ඊටම හිතකර ප්‍රෝටීන් ප්‍රභේදයක් තියෙන එකක් ඇටියට ප්‍රසිද්ධක් නිසා ගෙදරක වගා කරගන්නවා නම් කොහොමද ඒකට උපදෙස් ගන්න පුළුවන් ක්‍රමවේදය කියලා පොඩි හැඳින්වීමක් කරොත් හොඳයි. ඔව්, ගැටලු තුනක් යොමු කරා. ෆිෂ් ටොනික් එක කොහොමද හදාගන්නේ මාළු තීරේ? ඔව්, ෆිෂ් ටොනික් එක දැන් එතුමා අපින් ඇහුවේ මේ ෆිෂ් ටොනික් එක කොහොමද වගාවට යොදන්නේ කියලා. එතකොට මෙන්න මේ ෆිෂ් ටොනික් කියන මේ දියරය, මේ කාබනික දියරය අපි වගාවට යොදනකොට වගාවේ මූලික අවස්ථාවේ අපි දන්නවා පැල කුඩා කාලයේදී අපිට පුළුවන් සාමාන්‍යයෙන් මිලිලීටර් 20ක් වතුර ලීටරයක දිය කරලා
වගාවට යොදන්නේ. එතකොට මුල් කාලේදී අපි කියන්නේ අපේ වගාවට යොදන්න කියලා ශාකයේ අවට ශාකයේ මූල මණ්ඩලයට මිලිලීටර් 20ක් වතුර ලීටරයක දිය කරලා යෙදීම කරන්න පුළුවන්. රසායනික අමාත්මය ඒක හදන හැටිත් ඔහොම සුව. ඔව්. එතකොට මුල් කාලේදී එහෙම යොදනවා. ඊට පස්සේ පැලේ වර්ධනය වෙන්න අපිට මේ මිලිලීටර් 20 ක්‍රමානුකූලව වැඩි කරගනිමින් ජලයේ ලීටරයක දිය කරන මිලිලීටර් ප්‍රමාණය වැඩි කරගනිමින් අපිට වගාවේ බෝගේ පත්‍රවලට මුලට ඒ සියල්ලටම යෙදීම සිදු කරන්න පුළුවන්. මේ පිස්ටොනික් එක හදන එක මම වෙන දවසක චුට්ටක් විස්තර කරන්නම්. ඒක ටිකක් ලොකු ක්‍රියාදාමයක් තියෙනවා. ඒක කොහොමද කියලා වගාවට යෙදීම සිදු කළ යුතු වන්නේ අර මිලිලීටර් 20න් ආරම්භ කරලා වතුර ලීටරයකට මිලිලීටර් 20න් ආරම්භ කරලා ක්‍රමානුකූලව වැඩි කරලා වගාවේ මුල් වලට පත්‍ර වලට යෙදීම සිදු කරන්න පුළුවන්. කාබනික පොහොර හදා ගන්නකොට සමහර අය වැලි යොදනවා. මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියන එකයි ඔව් අහන්නේ. ඔව් මේකේ ගොඩාක් වෙලාවට මේ කාබනික පොහොර නිෂ්පාදනයේදී වැලි යෙදීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මෙහෙම වැලි යෙදීමක් කරන්නේ ඒකේ අර ප්‍රමාණය බර වැඩි කරගන්න තමයි මේ වැලි යෙදීම සිදු කරන්නේ. කාබනික පොහොර කිව්වහම අපි දන්නවා කාබනික පොහොර කියලා කියන්නේ මේ ශාක සහ සත්ව අපද්‍රව්‍ය දෙකේ එකතුවක්. මෙන්න මේ දෙකට වැලි අවශ්‍ය නැහැ. නමුත් ඒකේ බර වැඩි කරගන්න අර ප්‍රමාණය වැඩි කරගන්න තමයි මේ වැලි යෙදීම සිදු කරන්නේ. හොඳයි බිම්මල් වගාවක් කරන්නේ කොහොමද? ඒකට උපදෙස් ගන්නේ කොහොමද? මේ අධි කරුණු පිළිබඳව පැහැදිලි කිරීම. බිම්මල් වගාවක් කරනවා නම් අපිට ඒක මූලික දැනුමක් අවශ්‍යයි. ඉතින් මූලික දැනුමක් නැතුව අපිට මේක කරගෙන යාමේදී විවිධ ගැටලු මතුවෙනවා. විවිධ කෘමි හානි, ලෙඩ රෝග එනවා. ඒ නිසා ඔබතුමාට පුළුවන් අපේ ඉන්න කෘෂිකර්ම උපදේශක මහත්මීන් ගොවි ජන සේවාවල ඉන්නවා. දැන් සඳුදා දිනේ අනිවාර්යයෙන්ම කාර්යාලීය දිනයක්. මෙන්න මේ සඳුදා දිනේ ඔබතුමාට පුළුවන් නම් ඔබතුමාගේ අදාළ කොට්ටාසේ ගොවි ජන සේවා මධ්‍යස්ථානයට ගිහිල්ලා මේ බිම්මල් වගාව සම්බන්ධව කෘෂිකර්ම උපදේශක මහත්මියකින් හරි මහත්මියකින් අහගන්න. මොකද ඒ සම්බන්ධව ඒගොල්ලෝ දන්නවා. නැත්නම් අපි එක දවසක මේ බිම්මල් වගාව සම්බන්ධ වැඩසටහන ගැන මූලිකවම සාකච්ඡා කරමු. හොඳයි අපිට තවත් දුරකථන මෙතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. ආයිබෝවන් මිස්. ආයිබෝවන්. මේ මං කතා කරන්නේ පරකඩුවෙන්. මේ මම එනසල් වගාවක් කරලා තියෙනවා. ඒකේ දැන් ගෙඩිත් ඇවිල්ලා තියෙනවා. ඒවා ඔක්කොම මේ පුංචි කෝඹි జాතියක් කනවා. මේ ගෙඩිය හිල් කරලා ඇතුලෙන් කාලා වැට නැහැ. ඒකට මොකද්ද මිස් කරන්න පුළුවන්? කුහුඹි ගොඩක් වෙලාවට කුහුඹින්ගේ හානිය එනවා නම් අපි කළ යුතු දෙයක් තමයි ඒ ශාකේ අවට හොඳට පිරිසිදුව තියාගන්න ඕන. ඊට අමතරව අපිට පුළුවන් කොහොඹ වගේ කෘමිනාශකයක් යොදන්න. එතකොට ඔබතුමියගේ වත්තේ කොහොඹ ගහක් තියෙනවා නම් මෙන්න මේ කොහොඹ ගහේ කොහොඹ කොළ කිලෝ එකක් අරගෙන ඒක හොඳට කොටන්න. කොටලා ඉවර වෙලා මේකට වතුර ලීටර 3ක් මිශ්‍ර කරලා මැටි භාජනයකට අපිට පුළුවන් මේ කොහොඹ කොළ කොටලා ඒකට වතුර ලීටර් 3ක් දාලා මැටි භාජනයක දින 3ක් විතර තියලා ඊට පස්සේ රෙදි කෑල්ලකින් පෙරන්න. පෙරලා අරගෙන මේ වගාවට ස්ප්‍රේ කරන්න. ඒ ස්ප්‍රේ කරාම අර ගොඩක් ඔය කූඹි වගේ කුඩා කෘමිසත්තු පළවා හරින්න පහසු වෙනවා. හොඳ අපිට තවත් දුරකථන මෙතුමක් තිබෙනවා. 268 24 11 268 94 28 අපේ දුරකථන අංක. දුරකථන ඔස්සේ ඔබට එකතු වන්නට පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් ස්වදේශීය සේවය මුහුණු පොත ඔස්සේත් මේ වැඩසටහන නරඹන්නට. ඒ වගේම ස්වදේශීය සේවා YouTube channel එකෙනුත් ඔබට පුළුවන්කම තිබෙනවා මේ වැඩසටහන නරඹන්න. අද අපි කතා කරන හැම බිම් අඟලක්ම යොදාගෙන අපි වගාවක යෙදෙන්නේ කොහොමද කියලා ඔබ දැනුවත් කරනවා රත්මලාන කෘෂි තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරී PGG රසාංගිකා මහත්මිය. හොඳයි අපිට දුරකථන මෙතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. හෙලෝ. ඔව් කතා කරන්න. හෙලෝ. මහත්මිය ගැටලුව යොමු කරන්න ගුවන් විදුලි යන්ත්‍රයේ හඬත් අඩු කරන්න. මම
මම කොළඹින් කතා කරන්නේ. මම අර මේ මෙගා බෝතල් වලින් පලා මේ එක පළලා අර උඩ කැල්ලක් අයින් කරලා මේ හිල් හදලා වටේට මේ මුකුණු වෙන්න ගොඩු කළ එහෙම හිටවුවා මේ ඔය කියන විදියට පොහොර දාලා. ඒ වුණාට මේ ඒක ඉක්මනින්ම මැරිලා ගියා. වතුරක් දැම්මා. මොකද ඒකට හේතුව? ඕ මෙගා බෝතලේ පස් තියෙන්නේ මහත්මිය පොඩි ප්‍රමාණයක්. ඉතින් අඩු ප්‍රමාණයක් තියෙන්නේ. ඒ බෝතලේ පුරවනකට ඔබතුමිය අනිවාර්යෙන්ම මම ඒකයි කිව්වේ හොඳට පසට කොම්පෝස් පොහොර ගොම පොහොරේම මිශ්‍ර කරලා හොඳට මේ මාධ්‍ය සකස් කරගන්න කියලා. එතකොට අපි අර පස් විතරක් පිරෙව්වනම් කාලෙකදී අර පෝෂණ තත්ත්වය අඩු වෙනවා. එතකොට පෝෂක කොටස් අඩු වෙලා යනවා. අඩු වෙලා ගියාම ශාකයේ දුර්වල වෙලා ශාකය මිය යනවා. අන්න ඒ නිසා පුළුවන් තරම් මේ මෙගා බෝතල් වැහි පිහිලි වගේ ඒවා පුරවනකට අර මාධ්‍ය හොඳට සකස් කරගත යුතුමයි. ඊළඟට ඔබතුමිය පළවෙනි වාරේ අස්වැන්න නෙළුවනම් පොඩ්ඩක් පස බුරුල් කරලා කොම්පෝස් පොහොර ටිකක් හරි එකට අර මෙගා බෝතලයට එකතු කළ යුතු වෙනවා. එතකොට තමයි ආයි හොඳට අර අපිට අස්වැන්න නෙලන්න භෝගය වැවෙන්නේ. අපිට තවත් දුරකථන මුතුමක් තිබෙනවා. දුරකථන විසඳුමක් සිදු තිබෙනවා. එහෙමනම් අපි කතා කරමු රසංගිකා මහත්මිය. අපි කොහොමද මේ මෙගා බෝතල් පිළිබඳව අපි කතා බහ කරමින් හිටියේ? කොහොමද මේ කටයුත්ත කරන්නේ? ඔව් මෙගා බෝතල් අපි කිව්වා අර සිරස් අතට පළලා හොඳට පුරවලා අපිට පලා වර්ග කංකුම් මුකුණු වෙන්න ගොටු කළ වගේ පලා වර්ග වගා කරන්න පුළුවන් කියලා. ඊට අමතරව මෙගා බෝතලයේ සිරස් අතට තියෙනකටත් අපිට පුළුවන් මෙගා බෝතලයට හොඳට මාධ්‍ය පුරවලා කොම්පෝස් සහ පස් මිශ්‍ර කරලා හොඳට මාධ්‍ය පුරවලා පොඩි සිදුරු හදන්න. සිදුරු හදලා අන්නේ සිදුරු තුලින් අපි ඒකට පහසුයි අපිට ගොඩාක් වෙලාවට අර ත්‍රිකෝණාකාර ක්‍රමයට මෙගා බෝතලේ කපන්න. ඒ විදිහට ත්‍රිකෝණාකාර ක්‍රමයට කපලා මෙන්න මේ සිදුරු තුලින් අපිට පුළුවන් කංකුම් ගොටුකල මුකුණු වෙන්න වගේ මේ පලා වර්ග ඇතුල් කරලා හොඳට සිටවලා අර අපි කිව්ව සිරස් ඉඩේ සිරස්ව එක බෝතලයක් නෙමේ ඒ බෝතලයට තව බෝතලයක් ඒ බෝතලයට තව බෝතලයක් විදිහට හොඳට බෝතල් වැලක් ආකාරයට ලස්සනට සකස් කරගන්න පුළුවන්. එතකොට මේ වගේ බෝතල් වැලකින් අපි වැලක් සාමාන්‍යයෙන් අපි බෝතල් 5ක් විතර එක දිගට සකස් කරොත් ඔන්න අපි එක කංකුම් භෝගයක් කංකුම්නම් දැම්මේ අපිට සාමාන්‍යයෙන් අපේ අවශ්‍යතාවයට කංකුම් කපා ගන්න පුළුවන්. විවිධ හැඩතල අනුවත් අපිට මේ කටයුත්ත කරන්න පුළුවන් නේද? අපි මොන හරි ආරොක්කුවකට මේ බෝතල් වැලක් රවුම් ආකාරයට එල්ලුවොත් වැඩි ප්‍රමාණයක් පළදාවක් අපිට ලබා ගන්න පුළුවන් නේද? ඔව් ඇත්තටම මේක අපිට නිකන් අර පැදුරක් කෙලලා වගේ දිගට එල්ලන්න පුළුවන්. අපිට නැත්නම් පුළුවන් මේක රවුමට සකස් කරන්න. රවුමට පිරමීඩයක් වගේ තියලා සකස් කරන්න පුළුවන්. හරස් අතට තියන්න පුළුවන්. මේක අපිට අපේ නිවසට අලංකාරයක් ගේන විදිහට මේ සකස් කරගන්න පුළුවන්. එකම වර්ගයේ බෝතල්, එකම පාට බෝතල්. එහෙම අර අලංකාරයත් එක්කම මේ මෙගා බෝතල් වල වගා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හොඳයි අපිට දුරකථන මුතුමක් තිබෙනවා 268 24 11 268 94 28 අපේ දුරකථන අංක ඔබට අවස්ථාව ලබා දෙනවා. හෙලෝ. ඔව් කතා කරන්න මහත්මිය. අනිස් මම හර්ගමින් කතා කරන්නේ. මගේ කොච්චි මිරිස් ගහක් තියෙනවා. ඒක ඉස්සෙල්ලා හොඳටම පළදාව හැදුනා. ඊට පස්සේ ඒක දැන් කහ වෙලා තියෙනවා. මට දැනගන්න ඕන මොකද්ද මම කරන්න ඕනි කියලා. ඔව් මම ගොඩාක් වෙලාවට ශාක කහ වෙන්නේ මහත්මිය පෝෂක වුණතාවයක් ආවම. ඔබතුමියට පුළුවන් තරම් කොම්පෝස් පොහොර මේ කොච්චි පැලයට එකතු කරන්න. ඊට අමතරව මේ දවස්වල අධික වර්ෂාවත් එක්ක පස සේදී යාමකට ලක් වෙලා ඇති සමහර ලාවට මූල මණ්ඩලයේ මුල් කුණු වීමකට ලක් වෙලා තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවකදීත් මේ ශාකය කහ පාට වෙනවා. ඉතින් මේකට තියෙන හොඳම විසඳුම තමයි ඔබතුමිය පුළුවන් තරම් ශාකයේ වටා කොම්පෝස් පොහොර යෙදීම සිදු කරන්න. ඊට අමතරව ශාක පත්‍ර වගේ අපි දන්නවා වැටමාර වගේ ශාක පත්‍රවල ඒ ශාක පත්‍ර යෙදීම සිදු කරන්න. එතකොට ඔබතුමියට පුළුවන් අර යථා තත්ත්වයට මේ ශාකය පත් කරගන්න. තවත් දුරකථන මුතුමක් තිබෙනවා ඔබේ ගැටලුව යොමු කරන්න. ආයිබෝවන්. මම රාගම් පුෂ්පා සුරේක මහත්මිය අනිත් මහත්මියට සුබෝදෑසනක් වේවා. දීර්ඝ කාලයක්
ඔබ වැඩසටහන් ශ්‍රවණය කළ ශ්‍රාවිකා පිරිස වසර 10කටත් වඩා කාලයක මා ලැබුව අත්දැකීම් පිළිබඳව ඔබට ස්තුති කරනවා. ඒ වගේම සියලු කාන්තාවන් වෙනුවෙන් විශේෂයෙන් මම මට කරන්න අවසර දෙන්න ඔබතුමිය. ජීවිතේ කොහොමත්ම කවදාවත්ම මේ අපි මේ මුණ නොපාපු වැඩ පිළිවෙකට රට ගියේ. ඒ හින්දා ඒ ගැන සාකච්ඡාවක් අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් ද මොකක් හරි මල් පෝච්චියක දෙයක් වවන්න ඒක වවන්න මොකෝ මේ කාලේ නෑ කියන එකත් තේරුමක් නෑ. අපි ටිකක් හැපුවෙමු රට වෙනුවෙන් අපේ පවුල වෙනුවෙන් ආදරේ වෙනුවෙන්. ඒ වගේම Tamante හැකිද මොනවද කරන්නේ මොනවාද මන්නක කෝටු ටිකක් තියෙනවා නම් ඒක වුණත් හිටවන්න. ඒක වුණත් ඇති. අර දෙමේ නෑ කියලා තීරණය කරන්න එපා. මොකෝ ඔය හැම දෙයකින්ම ජීවිතේට ඇතුල් වෙන්නේ ලොකු සතුටක් තෘප්තියක්. ඒක ලබන්න බෑ කිසි දෙයකින්. ඒ අත්දැකීමත් එක්ක මම ඔබතුමීගෙන් පොඩි ගැටලුවක් ඉදිරිපත් කරනවා. දැකමුතු වගාවක් තියෙනවා. පුංචි ගෙවත්තක් හින්දා එක ගහයි. පළදාව සාමාන්‍යයෙන් තියෙනවා. ඉතින් මට අනිත් වගාවත් එක කරන හින්දා එයා ඒ ගහට ඕන අපිට ඕනේ අවුව එතෙන්ට ඕන නම් එහෙම නැත්නම් වතුර අඩුවෙන් ඕන නම් ඒ වගේ මට කරන්න අමාරුයි. ඒ කියන්නේ මම ගොඩක් වැඩ වලින් ඉදිරියට ඉන්න කෙනෙක් ඉඳලා මේ සැරේ මගේ වගාවේ මේ අස්වැන්න අඩුයි. ඒ වුණාට අර කොළ සතෙක් කනවා. හොයන්නත් බෑ කවුද කන්නේ කියලා. ගොල්බෙල්ලෝ කනවාද කියලා හොයන්නත් බෑ. පළඟටි කනවාද කියලා හොයන්නත් බෑ. මම කෘමිනාශක වලට කැමති කෙනෙක් නෙමෙයි. කාබනික පැත්තට ආදරය කරන කෙනෙක්. මට ඒ ගැටලුවත් මේ පිළිතුරක් අවශ්‍යයි. ගොඩක් ස්තුතියි ඔබ කරපු සේවයට. ඔව් පුෂ්පා ඔබ අපිත් එක්ක බොහොමම එකතු වුණු කෙනෙක්, ගෙවත්තට එකතු වුණ කෙනෙක්, ගෙවත්තෙන් උපදෙස් ගත්ත කෙනෙක්, හොඳ සාර්ථක ගෙවතු වගාවක නිරත වෙන කෙනෙක්. ගෘහණියක් විදියට ඔබට බොහෝ උපදෙස් දෙන්නට පුළුවන්කම තිබෙනවා අපේ ගෘහණියන්ට. මම මේ මොහොතේ දැනගන්න කැමති ඔබේ මේ ගෙවතු වගා කටයුතු පිළිබඳව අපේ අනිත් අයටත් උපදේශක් ලබා දෙන්නට. ඇත්තම මම වසර 10ක ගෙවත්තක් කරපු කෙනෙක් විදියට මම එක සැරේම ලොකුම ප්‍රමාණයකට පියුසුන්නේ නැහැ වත්තේ. ඒ කියන්නේ කාලය අඩු වෙනවා, සම්පත් අඩු වෙනවා. එතකොට මොනවා හරි එක ගැටලු වෙනවා. පවුලේ අනිත් ප්‍රශ්න විසඳන අතරේදී ඒක ගෙදෙන්න අමාරුයි. ඒ වුණාට බොහොම සතුටින් ඔබ ගෙවත්තට පිවිසෙන්න. එතනදී ඔබට තියෙන්නේ මොනවද? කොළ ටිකක්ද ඒක පෝර වෙනවා නම් එහෙම නැත්නම් මල් පෝච්චි යටට දාන්න මොනවා හරි දෙයක් කරලා තියෙන දෙයින් පටන් ගන්න. මොකෝ මුදල් වේලක අයිඩම් කරන්න බෑ ගෙවත්තක් වෙනුවෙන් දැන් රටේ තත්ත්වය හැටියට. ඒ හින්දා මේ ඔබට පුළුවන් ඉතින් විදිහට පටන් ගන්න. මොකෝ මේ සමහර විට තක්කලි යට නැත්නම් තක්කලි ඉදිච්ච තක්කලි ගෙඩියක මේ බීජ ටිකක් කුංචි තේ ගොට්ටකට දාන්න ඊට පස්සේ හොදලා කොළ කෑල්ලක හරි ත්‍රිදි කෑල්ලක හරි බීජ මේ වේලෙන් තියන්න. ඒතකොට වම්බුටු ගෙඩියක් ඉදලා තියෙනවා නම් ඒක ඇක්ටියක් ගන්න පරීක්ෂණ මට්ටමිනුත් යන්න. මොකෝ මාස් තිබුණ කෙනෙක් නෙමෙයි. මටත් ඇත්තමයි හම්බුනේ වත්තකින් හම්බුනේ ඉදිච්ච මේ කුණු වෙච්ච ඔබතුමීගේ මතකත් ඇති ඒ ගස මේ ඉදිච්ච කුණු වෙච්ච මේ සත්තු කාපු ඇට ටිකකින් තමයි මම ප්‍රථම වතාවට වම්බුටු වගාවක් ආරම්භ කළේ. හැම වෙලාවෙම නෑ කියාගෙන ඉන්න එපා. ඒකද ඍණාත්මක සිතුවිල්ලක්. මම ආබනික ව්‍යාපෘතියකුත් කරනවා මේ පිස්ටොනික් දාලා. ඒකත් බොහොම සාර්ථකයි. ඒ හැම එකටම වචනෙන් ඔබලා දුන්න ශක්තියත් බොහොම වටිනවා. ඒ හින්දා අහන් ඉන්න ඔක්කොටම කියන්නේ. ඔව් පුෂ්පා ඔබ කිව්වා ෆිස්ටොනික් එක ඔබ ප්‍රයෝජනට ගන්නවා කියලා. ඔබ කොහොමද ෆිස්ටොනික් එක හදාගන්නේ? මම රතු සීනි මේ මාළු කටු එහෙම නැත්නම් මේ මාළු ඔලුවක් එහෙම නැත්නම් සාලය වගේ කිලෝ 1 කිලෝයක දාලා තමයි ෆිස්ටොනික් එක හදන්නේ. දවසකට එක වතාවක් හොඳට මූඩිය ස්තඩින් තියෙන්න ඕනේ. පොඩි ඉඩකුත් තියෙන්න ඕනේ, කලවම් වෙන්න ඕනේ. මේ බෝතලේ ටිකක් හොල්ලලා මේ කියන්නේ මිශ්‍ර කරන්න අරින්න නැතුව. ඒතකොට සතියක් දෙකක් යනකොට ඒක දි รา පත් වෙලා තියෙනවා. පොන්චි ගඳක් තියෙනවා අනිවාර්යෙන් නෑ කියන්න බෑ. මේ මම කොම්පෝස්ට් වලට දානකොටත් ගොඩක් ගඳයි. මේ ඒ වුණාට ඒක බොහොම සාර්ථකයි. මට හොඳටම තේරෙනවා මේ ගසකට දැම්මහම මේ ගැඩවිල් පණුවෝන්ගේ ගහණය වැඩි වෙනවා. අර මේ කොම්පෝස්ට් හදන අපිට හිත කර ගැඩවිල් පණුවෝ වෙක්කින්නවා එයාලව ගහණය වැඩි වෙනවා. මම පරීක්ෂණ මට්ටමින් කළා. මට ඒක ඉහළට අරන් යන්න බැරිුණාට මගේ ගෙවත්ත පරීක්ෂණාගාරයක් වගේ
සමහර ලාවට සත්තු වෙනවා. අනිත් වතු වල නැති සත්තු වෙනවා. මේ හිතකර ජීවීන් ඉන්නවා. එතකොට ඒ පරීක්ෂණාගාරයක් උනේ කාබනික පැත්තම නැගෙවත්තක් නම් කරන්න පුළුවන් අනිවාර්යෙන් සුරේකා මහත්මිය කාබනික විදියට ගැටලු ඇති අස්වැන්න අඩු වෙයි. ඒ වුණාට එක ගෙඩියක් වුණත් හැදුනොත් ඔබට ඒකෙන් කෑවොත් ඔබලා හිතයි මේ පිරිමා ගැනීම අපිට කරන්න බෑ කියලා නෑ කරන්න පුළුවන්. මේ පොඩි දෙයකින් Tamanට අවශ්‍ය දෙයකින් මිරිස් කරලක් මම පරිශීලන මට්ටමින් කළා කොච්චි හුඟක් පැලවෙනවා ඉදිච්ච කරල වැළලුවාම ඇට එළියට ගන්න නැතුව මේ වැරදි දන්නෙත් නෑ මං කියන දේ ඒ වුණාට සාර්ථකයි. ගුලියක් වගේ පැල ගොඩක් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා පුෂ්පා. ඔබ හොඳ ගෙවිලියක් ගෙවත් වැඩසටහනින් තොරතුරු ලබා ගත්තා, උපදෙස් ලබා ගත්තා. ඔබ ත්‍යාග පවා දිනපු කෙනෙක් ගෙවතු වගා තරඟ වලින් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා තොරතුරු ලබා දීම පිළිබඳව. ඒගේ ගැටලුවක් වුණා රසායනික මහත්මිය මේ ඩ්‍රැගන් ෆෘට් වල කොළ සතෙක් කනවා කියන එක. ඔව් ඔබද මේ සඳහන් කරා එක ඩ්‍රැගන් ෆෘට් වල මේ සැරේ අස්වැන්නත් අඩුයි. ඒ වගේම අර ඩ්‍රැගන් ෆෘට් ශාකයේ පත්ත සත්තු කනවා කියලා. ගොඩාක් වෙලාවට මේ ඩ්‍රැගන් ෆෘට් ශාකයේ ප්‍රිය කරන්නේ කාබනික පොහොර වලට. රසායනික පොහොර වලට නෙමෙයි කාබනික පොහොර වලට. ඒ නිසා පුළුවන් තරම් ඩ්‍රැගන් ෆෘට් ශාකයේ ආවට කාබනික පොහොර යෙදීම මූල මණ්ඩලයට කාබනික පොහොර යෙදීම සිදු කරන්න. ඊට අමතරව ඔබතුමිය කිව්වා මේ සතෙක්ගේ හානියක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් ඩ්‍රැගන් ෆෘට් ශාකවල පත්‍ර සත්තු කනවා හරි අඩුයි. මොකද ඒක පතොක් වගේ ශාකයක්. ඒ හින්දා නමුත් ඔබතුමියගේ කුඩා සත්තු කනවා ඇති රාත්‍රී කාලයේදී. අන්න ඒ නිසා ඔබතුමියට මම කියන්නම් අනිවාර්යයෙන්ම ඔබතුමිය හොඳ දක්ෂ ගෙවත්තක් වගා කරන්න කෙනෙක් හැටියට ඔබතුමියගේ වත්තේ ඇති අනෝද ශාකය. මෙන්න මේ අනෝද ශාකයේ ඇට අරගෙන කොටලා මේකට වතුර ලීටරයක් මිශ්‍ර කරලා හොඳට පෙරලා ඉස්මාරන් සවස් කාලයේදී මෙන්න මේ ඩ්‍රැගන් ෆෘට් ශාකයට ස්ප්‍රේ කරන්න. ඊට පස්සේ දැන් ඔබතුමිය සඳහන් කරා රාත්‍රී කාලයේ තමයි කියලා මේ හානිය වෙන්නේ. සවස් කාලයේදී ස්ප්‍රේ කරාට පස්සේ රාත්‍රී කාලයේදී ඒ සතුන්ගෙන් වෙන හානිය පාලනය කරගන්න පුළුවන්. හොඳයි අපිට තවත් දුරකථන මතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. ආයිබෝන් මේ මහත්මිය. ආයිබෝන්. මේ එළවලු වගාවක් ගැන ප්‍රශ්නයක් නම් නෙවෙයි. මේ අපි ඉංග්‍රීසි කියන ගොරක ගාන දැන් ඒක පීදුනාට මල් හැදුවට එක ගෙඩියක්වත් හැදුන්නේ නැහැ. දැන් සමහර කියනවා මේ මල් ගොරක කියලා જાතියක් කියලා ගහ කපන්න කියලා. එහෙම තියනවාද ඒක පොඩ්ඩක් තව කන්නද බලන්න කියන එක තමයි දැනගන්න අවස්ථාව තියෙන්නේ. ඔබතුමා කිව්වා පීදුනා මල් හැදුනා කියලා. සාමාන්‍යයෙන් පළවෙනි ගමනම මල් හැදුනහම සාමාන්‍යයෙන් අපිට ගෙඩි එකක් දෙකක් වගේ තමයි දකින්න හම්බෙන්නේ. සාමාන්‍යයෙන් මල් ගොරක ගස් කියන්නේ පිරිමි මල් සහිත ගොරක ගස් තියෙනවා. ගැහැණු මල් සහිත ගොරක ගස් තියෙනවා. නමුත් ඔබතුමාගේ මේ ගොරක ශාකයේ පීදිලා මල් හැදුන නිසා තව වතාවක් දෙකක් තියන්න. මොකද අනිවාර්යයෙන්ම අහම්බෙන් හරි ඔබතුමා දැක්කේ නැති වුණාට ගෙඩියක් දෙකක් හැදෙන්න පුළුවන්. මොකද මුල් අවස්ථාවේදී අපිට ලොකු අස්වැන්නක් හම්බ වෙන්නේ නැහැ. ගෙඩි කීපයක් තමයි හැදෙන්නේ. ඒ නිසා තව වතාවක් මේ ශාකයේ මල් පිපෙනකන් තියන්න. ඒ කාලය තුල ඔබතුමා මේ ශාකයට අර පොහොර යෙදීමක් අනිවාර්යයෙන්ම සිදු කරන්න. එතකොට ඒ සම්බන්ධ පෝෂකවල ඌනතාවයක් තියෙනවා නම් ඒ ඌනතාවය සම්පූර්ණ වෙලා අර ගෙඩි හැදෙන හැකියාව තියෙනවා. හොඳයි අපිට තවත් දුරකථන මතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. කතා කරන්න. හෙලෝ. ඔකට නියම කරන්න මහත්මිය. මේ පිළිපිටියෙන් කතා කරන්නේ. මම ඔය ගොවිතැනක මහත්මිය ඔබේ ගුවන්විදුලි යන්ත්‍රයේ හඬ අඩු කරලා කතා කරන්න අපිට පැහැදිලි නැහැ. මම දෙවර්ති වගාවට හරිම ආසයි. මේ බණ්ඩක්ක වගේ හිටෙවුවා. ඒකේ මේ මුල් වල ගැට තියෙනවා. ඒක නැති කරන්න මේ පොළොව ඉස්සුවාටත් හරියන්නේ නැහැ. ඒකට මොකද කරන්නේ? අපි ඔබට කියන්නට ඕනේ ඔබේ ගැටලු යොමු කරනකොට ඔබේ ගුවන්විදුලි යන්ත්‍රයේ හඬ අඩු කරලා ඔබේ ගැටලු යොමු කරන්න කියලා. මොකද අපිට පැහැදිලිව ශ්‍රවණය වෙන්නේ ඔබේ ගැටලුව.
මහත්මිය ඔබේ ගැටලුව යොමු කරන්න. ඔබ තවත් ගැටලුවක් යොමු කරලා තියෙනවා. හෙලෝ කතා කරන්න මහත්මිය. බණ්ඩක්කා මේ අර මේ ගෙඩි වගේ මුල් වල ගැට තියෙන එකට මොකද කරන්නේ? ඕරසංගිකා මහත්මිය පිළිතුරක් ලබා දෙමු. බණ්ඩක්කවල මුල ගැට තියෙනවා කියලා කියනවා. බණ්ඩක්කවල මුල ගැට තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබතුමියගේ වගාවේ වටපණු හානිය තිබෙන්න පුළුවන්. ඉතින් ඔබතුමියට පුළුවන් නම් පාත්ති සකස් කරන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම කුකුල් පොහොර භාවිතා කරන්න. එතකොට කුකුල් පොහොර භාවිතා කරන්න පාත්තිය සකස් කරන අවස්ථාවේදී හොඳට පසට මිශ්‍ර කරන්න. මේ මගින් අපිට පුළුවන් මේ වටපණු හානිය වළක්ව ගන්න. ඊට අමතරව රාබු අල කපලා පෙති කපලා මේ පාත්ති වලට යෙදීම සිදු කරලා අපිට කුඩා පාත්තියක් මෙන්න මේ වටපණු හානිය පාලනය කරගන්න පුළුවන්. 268යි 24යි 11 268යි 94යි 28 අපේ දුරකථන අංක දුරකථනයේ රැඳී සිටින ඔබට අවස්ථාව ලබා දෙනවා. කතා කරන්න. හෙලෝ ඔව් මහත්මිය ගැටලුව යොමු කරන කාලය බොහොම සීමිතයි. තමත් ඉක්මනින් ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. මට තියෙන්නේ මම අවුමිරිසු පැල වගේක් හිටවලා තියෙනවා, බැටළු මිරිස් හිටවලා තියෙනවා, ඒ වගේ කොළ කුරු වෙනවා. මේ ඒකට මට පිළියමක් කියලා දෙනවද? හරි. අවු මිරිස්, කොච්චි, බැටළු මිරිස්, ඒ වගේ වැරණිය මිරිස් වර්ගවල මෙන්න මේ පත්‍ර කොඩවීම සම්බන්ධව. පත්‍ර කොඩ වෙන්න හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි මේ කුඩා කෘමිසත්තු මයිටා, පැලමැක්ක, සුදුමැස්ස වගේ මේ කුඩා කෘමිසත්තු යුෂුරා බීම හින්දා මේ පත්‍ර කුරු වෙලා ඇඹරිලා යනවා. අපි කියනවා ඒකට පත්‍ර කොඩ වෙනවා කියලා. අනිත් එක තමයි නයිට්‍රජන් අධික පොහොර භාවිතා කරාමත් ශාකයේ ලස්සනට කොළ පාටට හැදිලා අර සතුන්ගේ ආකර්ෂණය වැඩි වෙලා ඔන්න ශාකයේ පත්‍ර අර විදිහට කොඩවීමක් දක්නට ලැබෙනවා. ඉතින් ඒ නිසා මූලිකවම නයිට්‍රජන් අධික පොහොර මේ මිරිස් වගාවේදී භාවිතා කරන්න එපා. පුළුවන් තරම් මිරිස් වගාවට කොම්පෝස්ට් පොහොර භාවිතා කරන්න. ඊට අමතරව අර සත්තු එන එක වළක්ව ගන්න ඕන. ඊට පස්සේ ආපු සතෙක් ඉන්නවා නම් අපි යාව මර්ධනය කරන්න ඕන. ඉතින් මෙන්න මේ කොච්චි වලට මේ මිරිස් වලට එන පොඩි සත්තුන්ව මර්ධනය කරන්න පුළුවන් අපිට පහසුවෙන්ම මේ කොහොඹ ඇට ද්‍රාවණය. මං කලිනුත් සඳහන් කරා අපිට පුළුවන් කොහොඹ කොළ නම් කොහොඹ කොළ කිලෝ එකක් ගන්න. කොහොඹ කොළ කිලෝ එකක් අරගෙන මේක හොඳට කොටන්න. කොටලා ඉවර වෙලා වතුර ලීටර 3ක මිශ්‍ර කරන්න. මිශ්‍ර කරලා හදාගත්තේ මේ දියරය රෙදි කෑල්ලකින් පෙරලා අපිට පුළුවන් වගාවට ස්ප්‍රේ කරන්න. එතකොට මේක අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වන්නේ සවස් කාලයේදී. උදේ කාලයේදී අපි කොහොඹ කොළ යෙදුවොත් එහෙම ස්ප්‍රේ දියරය වගාවට යෙදුවොත් එහෙම ඒකේ තියෙන රසායනිකය හිරු එළියත් එක්ක විනාශ වෙලා යනවා. ඒ නිසා සවස් කාලයේදී යෙදීම තමයි වඩාත්ම සුදුසු වන්නේ. ඊට අමතරව අපිට පුළුවන් අනෝද ඇට අරගෙන තලලා ඒකට වතුර ලීටරයක් මිශ්‍ර කරලා ඒකත් අපිට පුළුවන් මේ වගාවට යොදන්න. ඉතින් මෙන්න මේ අනෝද ඇටවල කොහොඹ කොළවල මෙන්න මේ කුඩා කෘමි සතුන් පළවා හරින ගතිය තියෙනවා. ඒ කෘමීන් පළවා හරින්න පුළුවන් හැකියාව තියෙනවා මේ ශාකවල, මේ ශාක පත්‍රවල, මේ ශාක බීජවල. හොඳයි, තවත් අපිට දුරකථන නැමතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. හලෝ ඔව්, ගැටලු යොමු කරන්න. මේ මගේ අර අරංගස් දෙකක් තියෙනවා. අර දෙහි වෙනුවට පාවිච්චි කරන ජපන් ආරං කියන්නේ අර පොඩි තැඹිලි පාට එක. ඒ ගස් දෙක දැන් අවුරුදු 4මාරක් වෙනවා හිටලා දැන් අඩි 5ක් විතර උසයි. ගෙඩි හැදෙන්නේ නැහැ. ඔව් මහත්මිය, මේ නාරං, දෙහි, දොඩම් වගේ ශාකවල අපි ගෙඩි හැදෙන්න නම් කළ යුතු ක්‍රියාමාර්ග ටිකක් තියෙනවා. එකක් තමයි මේ ශාකයේ වර්ධනය වෙනවා හරස් අතට අතු. ඊට අමතරව මේ ශාකයේ සිරස් අතටත් රිකිලි එනවා. අන්නේ සිරස් අතට එන රිකිලි අපි අනිවාර්යයෙන්ම
ඉවත් කළ යුතු වෙනවා. අපි ඒ රිකිලි හඳුන්වනවා දිය රිකිලි කියලා. එතකොට අර හරස් අතට වැඩෙන අතු වගේ නෙමෙයි මේ සිරස් අතට එන රිකිලි හරි වේගයෙන් වර්ධනය වෙනවා. ඒකයි අපි කියන්නේ දිය රිකිලි කියලා. මෙන්න මේ දිය රිකිලි අපි අනිවාර්යයෙන්ම මේ ශාකයෙන් ඉවත් කළ යුතු වෙනවා. ඊට අමතරව ශාකයේ කඳට හොඳට හිරු එළිය වැටෙන විදිහට මේ ශාකයේ අනවශ්‍ය අතු කපා ඉවත් කරන්න ඕන. අනවශ්‍ය අතු කපනකට අපි කළ යුතු එකක් තමයි ශාකයේ මොකක් හරි මැරුණු අතු ඊට පස්සේ ලෙඩ රෝග සෑදිච්ච අතු තියෙනවා නම් අන්න ඒව තමයි අපි මුලින් කපන්න ඕනේ. එතකොට දියරි කිලි ඉවත් කරන්න ඕන, අනවශ්‍ය අතු කපලා ඉවත් කරන්න ඕන. ඊට අමතරව හොඳ අස්වැන්නක් ගන්න නම් අපි පැංගිරි පොහොර යෙදීම සිදු කරන්න ඕන. එතකොට මේ පැංගිරි පොහොර යෙදීම කරන්න ඕනේ අනිවාර්යයෙන්ම කොම්පෝස්ට් පොහොරත් එක්ක මිශ්‍ර කරලා අපි මේ පැංගිරි පොහොර යෙදුවොත් අපිට ඉක්මනින්ම හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. තවත් අපිට ගැටලුවක් තිබෙනවා. දුරකථන ඇමතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. හෙලෝ සුබෝදෑසනක් මහත්මිය. සුබ උදෑසනක්. මම මීරිගමින් නේත්‍රාංජලි කතා කරන්නේ. මහත්මිය ඊයේ මේ රෑ අර 6:00යි 7:00යි අතරේ මේ යන වැඩසටහනේදී මේ මහවගෙදරින් ගොවි ගෙදරට කියලා ඒකේ ගියාම මේ මහත්මිය මේ කිරි හදාගන්න මේ කියන්නේ වී වර්ගයක් ගැන කිව්වේ ඒක PB හරි මොකක් හරි ඒකේ නම්බර එක දන්නේ නැහැ ඒකයි දැනගන්න කතා කරේ. ඔබතුමියගේ දුරකථන අංකය අපිට ලබා දෙන්න. අපි මේ පිළිබඳව විස්තර හොයන්නම්. මොකද මේක වෙනත් වැඩසටහනක්. අපි තොරතුරු හොයලා තමයි ඔබතුමියට තොරතුරු දන්නන්න ඕනේ. මොකද ඔබතුමිය කියපු දේත් පැහැදිලි වුණේ නෑ මොකක්ද කියන එක. පැහැදිලිව කියන්න දුරකථන අංකයත් ලබා දෙන්න. හරි මහත්. බොහොම ස්තුතියි. අපිට තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. හෙලෝ මම පිළියන්දලින් ඉන්දිකා මම මේ බෑග් වල බණ්ඩක් පැල හිටවලා තියෙනවා ඒවා ගොඩාක් උස යනවා අවුවත් හොඳට වැටෙනවා ගොඩාක් උස යනවා ඉතින් ඊට පස්සේ වැඩි කරල් එන්නෙත් නැහැ තව එකක් තියෙනවා මගේ මේ මං පෝච්චි වල මිරිස් වැරණියක් ಜಾති ගොඩක් හිටවලා තියෙනවා මේ වැස්ස නිසා ඔක්කොම පැල මැරුණා යටට ගලුත් දාලා තමයි මේ කාබනික පොර දැම්මේ. ඒකයි දැන් මම තවන් දාලා තියෙනවා පැල ගොඩක්. දැන් මම මේ වැස්ස නිසා හිටවන්න නැතුව ඉන්නේ මේ ඒ ටිකත් නැරෙයි කියලා. තව මේ මට දැනගන්න ඕනේ මම වම්බටු එහෙම මම ගොඩක් හිටවලා තියෙනවා. ඒවැ දැන් මල් එනවා ඵල එනවා මදි. ඒකට මොන හරි දාන්න පුළුවන් කාබනික පොරක් තියෙනවද? ගැටලු කිහිපයක්ම අපිට යොමු කරා. අපි වම්බට පිළිබඳ ගැටලුවට යොමු. වම්බට මල් එනවා කිව්වා පළදාව මදි කියලා කිව්වා. ඔව්. වම්බට ශාකයේ සාමාන්‍යයෙන් අපි හොඳට කොම්පෝස්ට් පොර භාවිතා කරොත් වම්බට ශාකයේ හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. එතකොට වම්බට ශාකයේ සාමාන්‍යයෙන් අනිත් භෝග වගේ නෙමෙයි අපිට අවුරුදු එකමාරක් වුණත් මේ ශාකය හොඳින් අපි නඩත්තු කරොත් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වම්බට ශාකයේ අස්වැන්න අඩු වුණොත් අපි කරන්නේ මේ වම්බට ශාකයේ කප්පාදු කිරීමක් කරනවා. කප්පාදු කරලා හොඳට පොහොර දීම සිදු කරන්න. එතකොට ආයි ලස්සන්ට දලු දාලා මල් ඇවිල්ලා අර කලින් වගේ හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ තව ගැටලුවක් යොමු කරා බණ්ඩක්ක පිළිබඳව ගස් උස යනවා කරල් අඩුයි. මහත්මිය බණ්ඩක්ක වර්ග කීපයක් තියෙනවා. හරිත MI5 MI7 කියලා වගේ. ඉතින් මෙන්න මේවෙන් මේ MI5 MI7 කියන එතකොට තව තියෙනවා දේශීය වර්ගයක් ඇද්දල බණ්ඩක්ක කියලා. ඉතින් මේ වර්ගවල ගොඩක් වෙලාවට දැන් දේශීය වර්ග හිම ගොඩාක් උස යනවා. නමුත් කරල් එනවා අඩුයි කියලා නම් කියන්නේ එහෙම අඩුවක් නෙමේ. ශාකය හොඳින් වර්ධනය වෙනවා නම් හොඳට කෝර වර්ග ලබා දෙනවා නම් කාබනික පොහොර යෙදීමක් සිදු කරනවා නම් අපිට මේ හැම වර්ගකින්ම හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඒ වර්ගය අනුව තමයි ශාකයේ උස යාම සිදු වෙන්නේ.
හොඳයි අපි අපේ මාතෘකාවට යොමු වෙමු. අපිට මේ තිබෙන ආර්ථික ගැටලුත් එක්ක අපේ ගෙවත්තෙන් කොහොමද පිළිතුරක් ලබා දෙන්නේ? අපිට අවශ්‍ය කරන ටික අපේ ගෙවත්තේ හැම ඉඩකඩම ප්‍රයෝජනට අරගෙන අපිට වගාවක් කරන්නේ කොහොමද කියන එක තමයි අපි අද දවසේදී අවධානය යොමු කරන්නේ. රසාංගිකා මහත්මිය අපිට මොනවද කරන්නට පුළුවන්? අපිට මේ පිළිබඳව අපිට වගා කර හැම බින්ගංගලක්ම වගා කරන්න පුළුවන් වගේම රසාංගිකා මහත්මිය තව දෙයක් තමයි අපිට මේ ආහාර සංරක්ෂණය. ආහාර අපිට තියෙන කාලේ රැස් කරලා නැති කාලෙට ප්‍රයෝජනට ගන්න අපි සංරක්ෂණය කරගන්න ඕනේ. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරමු. ඔව් අපි අනිවාර්යයෙන්ම ආහාර සංරක්ෂණය කළ යුතුයි. අපි දන්නවා ගොඩාක් භෝග වර්ගවල එක කාලෙකදී විතරයි ඒ ශාකේ අස්වැන්න අපිට ලැබෙන්නේ. ඉතින් දැන් අපි ගත්තොත් දෙල්, කොස් එතකොට ඒ වගේ භෝග වර්ගවල කාලෙකදී තමයි අස්වැන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ දෙල්, කොස් වගේ භෝග, දෙහි ඒ වගේ භෝගවල අස්වැන්න ලැබුණාම අපි අනිවාර්යයෙන්ම ඒවා සංරක්ෂණය කළ යුතුම වෙනවා. අපි දන්නවා කොස් වේලලා, එතකොට කොස් ඇට, වැලි කොස් ඇට විදිහට සකස් කරලා ඒ විදිහට අපිට පුළුවන් මේ කොස් කියන භෝගයේ මේ අස්වැන්න කොස් නැති කාලෙට ප්‍රයෝජනෙට ගන්න සංරක්ෂණය කරන්න. එතකොට දෙලුත් ඒ වගේ දෙල් සංරක්ෂණය කරන්න පුළුවන්. දෙල් වේලලා ඒ විදිහට අපිට කල් තියාගන්න සකස් කරන්න පුළුවන්. දෙහිද අපි දන්නවා. එතකොට දෙහි අපි සංරක්ෂණය කරනවා. ලුණු දෙහි හදලා ඒ විදිහට අපිට මේ දෙහි භෝගය සංරක්ෂණය කරන්න පුළුවන්. අපිට දෙහි නැති කාලෙට ඒ අවශ්‍ය දෙහි අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. අපි අනිවාර්යයෙන්ම මේ සංරක්ෂණය කළ යුතු ආහාර වර්ග තෝරගෙන මේවා ඉදිරියේ අපේ අවශ්‍යතාවය සඳහා සංරක්ෂණය කළ යුතුම වෙනවා. එහෙම කරොත් විතරයි අපිට මේ පවතින ආහාර අර්බුදයෙන් ජය ගන්න පුළුවන් වෙන්නේ. රසාංගික මහත්මිය තවත් විනාඩි 2ක පමණ කාලයක් තියෙනවා. අපි කියමු මොනවද අපිට කරන්න පුළුවන් කියලා සංරක්ෂණය වෙනුවෙන්. සංරක්ෂණය වෙනුවෙන් දැන් අපි කළ යුතු දේ තමයි මූලිකවම අපි දන්නවා අපිට ආහාර අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා කියන එක දැන් පිළිබඳව අපි දැන් විවිධ දැන් කතා වෙන දෙයක් තමයි. එහෙනම් අපි මූලිකවම කළ යුතු දේ තමයි අපි ඉක්මනින්ම මේකට මුහුණ දෙන්න නම් කෙටි කාලීන භෝග වගා කළ යුතුයි. එතකොට කෙටි කාලීන භෝග කියලා අපි කියන්නේ මේ එළවලු වී වගේ භෝග. එතකොට මේ ඒ භෝගවල අස්වැන්න අපිට සාමාන්‍යයෙන් මාස 2ක්, 2.5ක්, 3ක් යනකට මේ භෝගවල අපිට අස්වැන්න ලබා ගන්න පුළුවන්. ඒ භෝග වගා කරන අතරතුරම අපි අර දීර්ඝ කාලීන භෝග වගා කරන්න ඕන. දැන් අපි දන්නවා මඤ්ඤොක්කා වගා කරොත් අපිට මාස 9ක් 10ක් යනවා අස්වැන්න නෙලන්න. නමුත් අපිට බතල වගා කළොත් මාස 3න් 4න් අපිට අස්වැන්න ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ දැන් වගාවට යොමු වෙනකොට මේ මූලිකවම කෙටි කාලීන භෝග වලට යොමු වෙන්න. ඒ අතරතුර දීර්ඝ කාලීන භෝග වගා කරන්න. එහෙම කරොත් විතරයි අපිට මේ ආහාර සුරක්ෂිතතාවය යටතේ අපිට මේ ක්‍රමය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. රසාංගික මහත්මිය අපිට දැන් කෙසෙල් වගාවක් අපි කියමු අලු කෙසෙල් කියලා. අපිට මේ ආහාරයක් විදිහට අපිට අලු කෙසෙල් ටික ගන්න පුළුවන්. මෙන්න මේකේ ක්‍රමයක් තියෙනවා නේද? මේ කැන අපිට සම්පූර්ණ කැපුවොත් අපිට ඉදීමට ලක් වෙනවා. අපිට අවශ්‍ය කොටස මේ කැන ගහේම තියෙද්දි අරගෙන පරිභෝජනයට ගන්න පුළුවන්කම තිබෙනවා. ඒකට අල ටික ගත්තොත් කොටස අපිට අරගෙන පරිභෝජනයට ගන්න පුළුවන්කම තිබෙනවා. දැන් අලු කෙසෙල් ගත්තාම අලු කෙසෙල් වල අපිට අලු කෙසෙල් භාවිතා කරලා අපිට ව්‍යංජන සකස් කරන්න පුළුවන්. එතකොට ඊට අමතරව අලු කෙසෙල් අර අලේ භාවිතා කරලා කැඳ සකස් කරන්න පුළුවන්. ඉතින් මේ අලු කෙසෙල් කියන්නේ ඇත්තටම ආහාර සුරක්ෂිතතාවයට හොඳම භෝගයක්. මොකද අපිට අලු කෙසෙල් පඳුරක් හැදුනා නම් ඒකේ විවිධ කොටස් විවිධ ආකාරයෙන් ආහාර සකස් කර ගැනීමට භාවිතා කරන්න පුළුවන්. හොඳයි අපි අද දවසේදී අවධානය යොමු කරා මේ පවතින ආර්ථික ගැටලුත් එක්ක අපිට අපේ ගෙවත්තේ අපේ පෝෂණයට අවශ්‍ය කරන අපේ ආහාර භෝග ටික අපේ ගෙවත්තේ හදාගන්නේ කොහොමද කියන කරුණයි අද දවසේදී අපි පැහැදිලි කරේ. ඔබ දැනුවත් කළා රත්මලාන කෘෂි තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරී පීජීජී රසාංගිකා මහත්මිය. ඒ වගේම අද දවසේදී අපිට තාක්ෂණික දායකත්වය ලබා දුන් රජීව නානායකකාර සමග නව මාධ්‍ය සහාය ලබා දුන් ජගත් නවරත්න. ඉතින් නික්මයන්ටයි සූදානම් වන්නේ ලබන සතියේත් අඟහරුවාදා උදෑසන 9ට ගෙවත්තේ ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙනවා. ඉදිරිපත් කිරීම සහ නිෂ්පාදනය ඔබ සමග රැඳුණු මම සුරේකා පෙරේරා. ඔබට යහපත් සතියක්.